සුවපත් වේවා සුව බෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. අද මාර්තු මාසයේ 9 වෙනිදා උදෑසනත් ප්‍රාර්ථනා කරනවා පත්තරමේන්තුව රැස් වෙන මේ මොහොතේදී. දියුණු වෙනවා නම් ඇති මීකුණක් වුණත්. දියුණු වෙනවා නම් මීකුණක් වුණත් ඇති. බණ පොතේ තියෙන ඒ කතාව ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ජීවිත පොතේ එහෙම කතා ලියපු උදවේ ඉන්නවා කියලා ද පත්තරයක තියෙනවා. ඇගේ නම නමින් ගත්තොත් නදීකා සඳමාලි සේනානායක. ගම අනුරාධපුර නොච්චියාගම. කොස්කොල සල්ලිකොල කරන කොස්කොලී කියන මැයින් අද එස්කේ කාර්යවසම් නොච්චියාගම ඉඳලා අරුණ පුවත්පතට තෝරන ලිපිය එවන ලිපිය වාර්තාව අපි සිරස්සල කියන්න කලින්ම තෝරගන්නවා. මේක ප්‍රධාන සිරස්සලයක් නෙවෙයි. හැබැයි ප්‍රධාන සිරස්සල වෙනස් කරන්න පුළුවන් මේ විදිය මිනිස්සු නිසා. නම නදීකා සඳමාලි සේනානායක. හැබැයි කොස්කොලී කියලා තමයි ගමේ උදවිය කියන්නේ. හේතුව තමයි අතුගාලා දාන කොස්කොලේට ඇය විසින් ලබා දීලා තියෙන වටිනාකම නිසා. ඇය දැනට රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවියක්. සමාජ විද්‍යා විශේෂ උපාධිය තමයි හදාරන්නේ. පහුගිය කොරෝනා කාලේ විශ්වවිද්‍යාල පැවැත්වුණේ නැහැ. ඒ කාලේ අසයින්මන්ට් එකක් ඇගීමක් ලැබෙනවා. ඒ ඇගීමට තමයි ඇය මේ අත්හදා බැලීම කරන්නේ. මම මුලින්ම කොස්කොලෙන් කපපු නිර්මාණය තමයි බැලේ නර්තන ශිල්පිනියක්. ඒක සමාජ මාධ්‍ය හරහා සමාජගත කළා. ඒ උත්සාහය තමයි අද මේ විදිහට ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේ වන විට සමාජ මාධ්‍ය හරහා ඇයගේ නිර්මාණ සම්බන්ධව දැනුවත් සිටින බොහෝ පිරිසක් ඇනවුම් කරනවා මේ නිර්මාණ. කොස්කොලී කියන විදිහට නිර්මාණයක් රුපියල් 3800 ඉඳලා රුපියල් 9000ක් දක්වා මුදලකට අලෙවි වෙනවා. ඊටාම සියුම් නිර්මාණයක්. මුලදී නම් මේ විදිහේ නිර්මාණයක් කරන සති දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. දැන් ඒක කෙටි කාලයකට අඩු වෙලා තියෙනවා. දැන් මේ ඡායාරූපය දැක්කම පේනවා මුලින් අර බැලේ නර්තන ශිල්පිනියගේ කැටයම දැන් කොයිතරම් දුරට විහිදිලා තියෙනවද කියලා. ඕනනම් පුද්ගල රූප පවා නිර්මාණය කරන්න පුළුවන්. මේ පුවත අපි ප්‍රධාන සිරස්තල වලට කලින්ම ඉදිරිපත් කළේ කවුරු හරි අර්බුදය මැද්ද වෙනස් වෙන්න හිතනවා නම් ඔන්න අවස්ථාව. කොරෝනා අර්බුදය එක්ක තමයි මේ ඇගයීම කරන්න ඇසයින්මන්ට් එක කරන්න ලැබෙන්නේ. ඇය කොස්කොලෙන් ඉවත අතුගාලා දාන කොස්කොලෙන් නිර්මාණයක් කරනවා. සමාජ මාධ්‍ය වලින් ඒකට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා තමයි ප්ලැට්ෆෝම් එක වෙන්නේ. රුපියල් 3800 ඉඳලා 9000 දක්වා මේ නිර්මාණයක් අලෙවි වෙනවා. හිතන්න. ප්‍රධාන සිරස්තල වෙනස් කරන්න පුළුවන් මේ වගේ මිනිස්සු 100,000ක් අපිට හොයාගන්න පුළුවන් නම්. දැන් බලමු ප්‍රධාන සිරස්තල. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ ශමිල පෙරේරා. ශමිල පෙරේරා වාර්තා කරනවා ඩොලරය ඊයේ රුපියල් 229යි 799ක්. ඩොලරේ පෙරේදා 202.99යි ඊයේ 229.99යි. පවුම පෙරේදා 269.72යි ඊයේ 302.92යි. යූරෝ එක පෙරේදා 224.34යි ඊයේ 254.37යි. යෙන් එක පෙරේදා 1.78යි ඊයේ රුපියල් 2යි. හැබැයි කොහොමුණත් බැංකු කිහිපයකම ඩොලරේ ගැනුම් මිල වෙනස් අගයක් ගෙන තිබුණේ රුපියල් 220 සිට ඩොලර් 1 රුපියල් 220 සිට 227 දක්වා වූ පරාසයක් ඇතුළේ. මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණීම හෝ හුවමාරු කිරීම තහනම් කියලත් අද පුවත්පත සඳහන් කරනවා. සීමා දැමීමක් නෙමෙයි ඩොලරයට රුපියල් 230කට නොවැඩි අගය මහ බැංකුවේ මතය පමණයි කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශයත් අද පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කරමින් ඩොලරයේ අගය වෙළඳපොළ අගය මත පා කිරීමත් සමග ඊයේ දිනේ මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක්ම ඩොලරයක් සඳහා නියමිත වටිනාකම් ගෙවීමට කටයුතු කළා. එහෙත් මෙරට ක්‍රියාත්මක ඇතැම් විදේශ මුදල් හුවමාරු ආයතන කිහිපයක් ඊයේ දිනේ තුලදී ඩොලරයක් සඳහා රුපියල් 250ක පමණ මුදලක් ගෙවීමට ඉදිරිපත් වුණ ආකාරය දැක ගන්නට ලැබුණා. ගත වූ කාල සීමාවේදී මෙරට විදේශ විනිමය පැමිණීමේ ගැටලුව සඳහාද ඉහළ බලපෑමක් ඇති කළේ මෙන්න මේ විදිහට ඇතැම් විදේශ මුදල් හුවමාරු ආයතන මහ බැංකුව අනුමත විනිමය අනුපාත වලට වඩා ගෙවීම් සිදු කිරීම නිසා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණීම හෝ හුවමාරු කිරීම තහනම් කියලා අද පුවත්පත තවදුරටත් සඳහන් කරනවා. මේ කාරණාව පිළිබඳවමයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ පළවෙනි මව්බිම් වාර්තා කරනවා අමිල අබේරත්නගේ වාර්තාව. රුපියල ගැන මහ බැංකුව තීරණය කැබිනට්ටුවවත් දන්නේ නැහැ. කැබිනට්ටුවේ තීරණය මහ බැංකුව දන්නෙත් නැහැ. ඒ නිසා කබ්‍රාලගෙන් අද විශේෂ ප්‍රකාශයක් කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා.
රුපියල පාකිරීමට මහ බැංකුව පෙරේදා රාත්‍රියේ තීරණය කළ අතර එක්සත් ජනපද ඩොලරය රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයිද මහ බැංකුව නිවේදනය කළා. විදේශ ශ්‍රමිකයන් මෙරටට ප්‍රේෂණය කරන ලබන සෑම ඩොලරයක් සඳහාම රුපියල් 38ක් වැනි වැඩිපුර මුදලක් ගෙවීමට ඊයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමුනේ. ඊයේ මෙතරම් නැත්නම් පෙරේදා වෙන්න ඕනේ. සඳුදා දවසේ තමයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමුනේ. ඩල සලහපිරු මහතා ප්‍රකාශ කර සිටියේ එම ප්‍රශ්නය සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයා අද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කරන බවත් කැබිනට් මණ්ඩලයේ පෙරේදා මේ තීරණය ගන්නා විට මහ බැංකුව රුපියල පාකිරීම සම්බන්ධ තීරණයට ප්‍රවේශ වී නොතිබෙනු බවත් ඒ වන විට රුපියල් 210 නිශ්චිත අගය ඩොලරයට තිබූ බවත් රුපියල පාකිරීමට මහ බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය W.A. විජේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එම තීරණය රුපියල පාකිරීමක් නොවන බවත් එහි පරතරය අඩු කිරීම පමණක් බවත් මහ බැංකුව ගෙන ඇති එම තීරණය මගින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැනට පවතින මිලට වඩා වැඩි විය හැකි බවද රුපියලට සාපේක්ෂව ඩොලරේ රුපියල් 270ක් 280ක් දක්වා වැඩි හැකි බවද ඔහු සඳහන් කළා කියලා දමව්‍ය පුවත්පත සඳහන් කරනවා. කොහොමුණත් ඩොලර් එකේ කියන්නේ මේ විදියට 270 280 විතර වෙයිද ඊළඟට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න ඩොලර් එකට ගෙවන ගාණ වැඩි කරනවද මේ කාරණා පිළිබඳව අද ඒ විශේෂ ප්‍රකාශයේදී කරුණු ඉදිරිපත් වෙයි කියලයි මව්බිම් පුවත්පතේ පුවතත් එක්කම අනාවරණ කෙරෙන්නේ. ඊළඟට උදේජී වේකනායක වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ඩොලරේ උඩ යාමත් එක්ක ෆාමසි වලට ඖෂධ නවතී. ආනයනකරුවෝ මිල වැඩි කරන්න ඉල්ලති. පෙරේදා මිල වැඩි කලා විතරයි මෙනතන් ඩොලර් එක පා කරන තීරණය කළා විතරයි මේ තීන්දුවට වෙලා තිනවා. වහාම මිල වැඩි කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ආනයනකරුව ඖෂධ සැපයීම් නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලා තිබෙනවා. මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සමග අද උදේ සාකච්ඡා කිරීමට ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සූදානමින් සිටිනවා. ඖෂධ ආනයනකරුවන් ආනයනය නතර කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයටද අවශ්‍ය ඖෂධ නොලැබෙනු ඇතැයි ආනයනකරුවෝ කියනවා. ඖෂධ මිල වැඩි කිරීමෙන් පස්සේ ඖෂධ වර්ග 75ක් සඳහා පනවා ඇති මිල පාලනයද ඉවත් කළ යුතු බව තමයි ඖෂධ ආනයනකරුවෝ අවධාරණය කර සිටින්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. ඊළඟට ලංකාදීප පුවත්පතට යනවා රජයේ කාර්යාලවල ඉන්ධන විදුලිය කප්පාදුවක්. කප්පාදුවක් කියන එක ඕනනම් මේක අර පරිමැස්මක් සඳහා ගන්න පියවරක් විදිහට දකින්න පුළුවන්. කොමුණත් ලංකාදීප පුවත්පත දකින්නේ මේක කප්පාදුවක් කියලා. අජන්ත කුමාරාගලකටයි වාර්තා කරන ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය රාජ්‍ය පරිපාලනයේ නිර්දේශමාලාවක් නිකුත් කළ තිබෙනවා. හවස 2:30න් පස්සේ AC බෑ. මැති ඇමතින්ට නිලධාරීන්ට අමතර ඉන්ධන නැහැ. නිලධාරීන් කොළඹ ගෙන්වීම සීමා කරනවා. කොළඹ එනවා නම් තනියම බෑ. රෙගුලාසි ගණනාවක් තියෙනවා. එහෙම නැත්නම් නිර්දේශ ගණනාවක් තියෙනවා. රැස්වීම සහ සාකච්ඡා වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන්න කියලා කියනවා. තැපැල් රැගෙන ඒම, ලිපි බෙදා හැරීම ආදී කටයුතු සඳහා කාර්, වෑන් රථ වෙනුවට යතුරුපැදි, පාපැදි හා ත්‍රිරෝද රථ ආදී වාහන භාවිත කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. විදුලි සෝපාන භාවිතය අඩු කරන්න හා හැකි හැම විටම පඩිපෙළ භාවිතා කරන්න, පියකට පෙළවල් භාවිතා කරන්න, විදුලි පහන් නිවා දමන්න කියලා මේ නිර්දේශමාලාවේ උපදෙස් දීලා තියෙනවා කියලා රජයේ කාර්යාලවල ඉන්ධන භාවිතය අරපිරිමැස්මෙන් කිරීම සඳහා වන නිර්දේශමාලාව ගැනයි ලංකාදීපය එහෙම වාර්තා කරන්නේ. දිනමිණ පුවත්පතට යනවා. සුභාෂිනී සේනානායකයි අද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන දිනමිණ පුවත්පතේ රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ ඉන්ධන දීමනාව අත්හිටුවයි කියන මෙයින් ලංකාදීපය වාර්තා කරපු පුවතම වාර්තා කරනවා දිනමිණ පුවත්පත. රාජ්‍ය නිලධාරීන්ට මාසිකව දෙන විශේෂ ඉන්ධන දීමනාව සම්පූර්ණයෙන් නවතා දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ නිකුත් කළා කියලයි වාර්තා කර සිටින්නේ. දැන් අර ඩොලර් එක සම්බන්ධ කතාබහට ගියාට පස්සේ අද දිනමිණ පුවත්පත වාර්තා කරනවා විගමනික ශ්‍රමිකයන් එවන ඩොලර් එකට දෙන රුපියල් 10 දීමනාව රුපියල් 38 දක්වා වැඩි කළා කියලා ඒක දිනමිණ පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධය කියන ඩොලර් එක පා කිරීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව වාර්තා කරද්දී කාරණා කීපයක් සඳහන් කරනවා. දිවෙන පුවත්පතත් ඒ පිළිබඳව අපි දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යන්න ලෑස්ති. දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දිනමිණ පුවත්පතේ අතුරු සිරස්තලයකින් තමයි අපි වාර්තා කළේ විගමනික ශ්‍රමිකයන්. ඒ කියන්නේ රටේ ඉඳලා එවනවා නම් ඒකට රුපියල් 38ක් වැඩිපුර ගෙවන්න ඩොලර් එකට ගෙවන්න තීන්දුව කළා කියන එක විගමනික ශ්‍රමිකයන් එවන ඩොලරයට දෙන රුපියල් 10 දීමනාව 38 දක්වා වැඩි කළා කියලා ලංකාදීප ඒ දිනමිණ පුවත්පතේ පොතෙන් පස්සේ ශිරාන් රණසිංහ දිව ඉන පුවත්පතට වාර්තා කරන දිනමිණෙන් පස්සේ අපි එනවා දිව ඉන පුවත්පතට වාර්තා කරන ප්‍රධාන සිරස්තලේ සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න ජනපති කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
2015 යෝජනා ගැනත් කිව්වා. අරුබුදෙන් ගොඩ එන්න සහාය දෙන බවත් කියයි ආණ්ඩුවෙන් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා කියලා මේ සිරස්සල ගොන්නම අද වාර්තා කරන්නේ දිව ඉන පුවත්පත. එනෝ දිවෙන පුවත්පත ඇතුල් පිටුවේ තවදුරටත් විස්තර පළ කර සිටිනවා. කිසිසේත්ම මේ මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ඊයේ සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග පැවති සාකච්ඡාවේදී පොරොන්දු වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යස මහත්මයා දිවෙනට කියනවා. ඒ වගේම සර්වපාක්ෂික සමුළුවක් වගේම සර්ව ආගමික සමුළුවක් විද්වතුන්ගේ සමුළුවක්ද කැදවා එයාගේ අදහස් යෝජනා වත්මන් අර්බුදකාරී තත්වයට මුහුණ දිය යුතු බවට කරන යෝජනා පිළිගන්න කියලා ඒ සර්වපාක්ෂික සමුළුව පැවැත්වීම පිළිබඳව යෝජනා පිළිගත්ත කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. මේ සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම ඇවිල්ලා හිටියා. ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇමති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යසම් කියන මහත්වරුන් සහභාගී වුණා කියලායි සඳහන් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක්ක පැවතිච්ච සාකච්ඡාවෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා වෙනම සාකච්ඡාවක් ආයෙ පැවැත්වුවා කියලත් අද දිව ඉන පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අතරේ පාර්ලිමේන්තුවේ ෆ්‍රෙෂ් මිල්ක් නෑලු. ඒකට ඊයේ ලොකු කලිකලහයක්ලු පාර්ලිමේන්තුව. කොහොම හරි කිරිබොන අය, බත් කන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා දැනගත් එකත් ඔබට සතුට දෙන කාරණාවක් වේවි. ඒ සතුට අත්විඳින්න ඊයේ රාත් සමහර ෂෙඩ් ළඟ දිගට ඩීසල් වාහන පෝලිං තිබුණා. සමහර ලාවට වාහනේ රෑ නතර කරලා ගෙදර ගිහිල්ලා උදේ පාන්දර වාහනෙත් එක්ක ආයෙ පෝලිමට එකතු වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම ගෑස් පෝලිම් දිගුවේ කියලා අද පුවත්පතට චාරූප වාර්තාවක් කරනවා සුමිත් පොතුපිටියේ පානදුරේ ඉඳලා ගෑස් පෝලිම් දිගුවේ තෙල් පෝලිම් වලින් පස්සේ බූලි පෝලිං තියෙනවා ගෑස් පෝලිං තියෙනවා මේ අතරේ මගඩිත් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා එක එක මගඩි කොහොමුණත් ජනතාව කෑන් අරන් පෝලිමේ යද්දී දේශපාලඥයන්ට පෙර ගමන් පසු ගමන් එපා කියලා ඩන උද්‍යාංගිනිය අද වාර්තා කරන්නේ ජනමාධ්‍ය මන්ත්‍රී ඩල සලහ පෙරු මහත්මයා කරපු ප්‍රකාශය. රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී දේශපාලඥයන් තමන් සමග ගමන් කරන පෙර ගමන් හා පසු ගමන් රට අඩු කරලා රටට ආදර්ශයක් ලබා දිය යුතුයි. ජනාධිපති අගමැති විපක්ෂ නායක ඇතුළු සුවිශේෂී ආරක්ෂාව සහිතව ගමන් කළ යුතු ප්‍රභූන් සිටිනවා. ඒ ඇරෙන්න ඉතිරි අය මේ ආදර්ශය දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි V8 වගේ අර තෙල් බොන වාහන වලින් යනවද එනවද කියන එකත් කල්පනා කරන්න වෙනවා. ඊළඟට තෙල් ගෑස් ගැන කියවනේ ගෑස් පෝලිමක යන පින්තූරයක් එක වාර්තා කළාට පස්සේ එච්.අයි. තුෂාර වාර්තා කරනවා ගෑස් නැවුත් 3න් එකක ගෑස් ගොඩබායි. මෙරට මුහුර්ති සීමාවට පැවණ තිබෙන ගෑස් නැවුත් 3න් එකක ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ ආරම්භ කර තිබෙන අතර මෙලෙස ගොඩබෑම සිදු කරන්නේ ලිට්‍ර සමාගම ආනයනය කරපු ගෑස් තොග. ඊළඟට හැබැයි අනිත් සමාගම එහෙම නැත්නම් ලාබ් සමාගම සම්බන්ධයෙන් ගත්තම ඔවුන් නම් කියන්නේ අද දිවෙන පුවත්පත වාර්තා කරනවා මහ බැංකුව ඩොලර් නොදුන්නොත් ලාබ් ගෑස් රටෙත් නැහැ කියලා. ශ්‍රීලාන් රණසිංහ වාර්තා කරනවා ඇනුම් කර තිබෙන නෞකා දෙකට ඩොලර් මිලියන 8.5ක මුදල මුදා හැරීමට මහ බැංකුව කටයුතු නොකළොත් ලාබ් ගෑස් සිලින්ඩරයක් වෙළඳ පොලේ සොයා ගැනීමට තියා රටේ හොයාගන්නවත් බැරි වෙයි කියලායි වාර්තා කරන්නේ අද දිවෙන පුවත්පත. ඊළඟට ඩීසල් හිඟේ නම් ඉවරයි. ඩීසල් හිඟේ ඉවරයි. දිනකට මෙට්‍රික් ටොන් 8000 බැගින් ඩීසල් නිකුත් කරනවා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඔල්ගා මහත්මිය කරන ප්‍රකාශය චමින්ද සිල්වායි වාර්තා කරන්නේ අද දිව ඉන පුවත්පතට. ඒ අනුව දිව ඉන පුවත්පත මේ පිළිබඳව වාර්තා කරනවා ඩීසල් හිඟේ අවසන් කිරීම සඳහා දිනකට මෙට්‍රික් ටොන් 8000 බැගින් ඩීසල් නිකුත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය දිවෙනට කිව්වා. තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් තොග පිළිබඳ ගැටලුවක් නැහැ. ඩීසල් හිඟේද අවසන් කිරීම සඳහා ඩීසල් තොග සංස්ථාවට ලැබී තිබෙනවා. අද දිනේ තුල තවත් ඩීසල් නැවක් පැමිණෙන බවත් දැනට පැමිණ තිබෙන නැවේ ඉන්ධන ගොඩබෑමී කටයුතු ඊයේ මුදල් ගෙවීමෙන් පස්සේ සිදු කිරීමේ සූදානමක් තිබෙන බවත් සඳහන් කළා. ඒ අනුව දැන් නම් ඔය කියන විදියට ඩීසල් හිඟය ඉවර වෙන්න ඕනේ. ඒ අතරේ ඊයේ කාන්තා දිනය වෙනුවෙන් පැවතිච්ච ජාතික උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය අද මව්බිම පුවත්පත වාර්තා කරනවා ජනාධිපතිතුමාගේ ඉස්සරහට ආවත් නාවත් ජනාධිපතිතුමා දන්නවා මේ රටේ කාන්තාවන් දුක් විඳින බව. අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය ක්‍රිෂාන් පතිරත් ජයසූරිය තමයි අද මව්බිම පුවත්පතට වාර්තා කරන්නේ. ලෝකෙම පිළිගත් දෙයක් තමයි කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ යුද්ධය බව. යුද්ධ නිසා කාන්තාවට තමයි වැඩිපුරම වේදනාව විඳින සිදුවෙන්නේ. යුක්‍රේනයේ රුසියාව ගත්තත් ඇමරිකාව ඉරාකය ගහගත්තත් වැඩිපුරම විඳවන්නේ කාන්තාව. ඒ වගේ අන්ත තත්වයක් තමයි වසර 30ක් තිස්සේ ලංකාවෙත් තිබුණේ. නමුත් වසර 30ක් දුක් විඳපු කාන්තාවන් තමයි යුද්ධ නිම වුණාම වැඩිපුරම සතුටුනේ.
අද බොහෝ අසිරු තත්වයක ඉන්න බව අපි පිළිගන්නවා. විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වෙනකොට අපේ රටේ කාන්තාව දුක් විඳින බව අපි දන්නවා. මේ ළඟදී ජනාධිපතිතුමාගේ ගෙදර ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවද කියලා ඇහුවා. කවුරුත් කියන්න ඕනේ නැහැ, ජනාධිපතිතුමා ඒක ගැන දන්නවා. අපි නොරොච්චෝලේ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් අවුරුදු 8ක් තුල ඉදි කරලායි ගෙදර ගියේ. නමුත් 2015 ඉඳලා යහපාලන ආණ්ඩුව 1 මෙගාවොට් එකක්වත් ජාතික විදුලි පද්ධතියට එකතු කළේ නැහැ. අද ඔය පන්දන් අරන් පෙළපාලියන අය, පන්දන් නටන අය ඒවා මතක් කරගන්න එක හොඳයි කියලා අග්‍රාමාත්‍යතුමා කියද්දී ඒ ලක්වනිතා පෙරමුණ පාර්ලිමේන්තුවට රවුමේ විරෝධතාවක නියැලුණු ආකාරයේ ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. මෙන්න කාන්තාව ඊයේ විරෝධතාවක නියැලිච්ච ආකාරය. කාන්තා දිනය නිසා, කාන්තාවන් ගැන කතා කරන නිසා කාන්තා පාර්ශවයෙන් යෝජනාවක් ආවොත් ගබ්සාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ගබ්සාව නීතිගත කරන්න පුළුවන් කියලා ජනාධිපති නීතිඥ අධිකරණ මාත්‍ය අලි ශබ්රි මහත්මයා කරන ප්‍රකාශය අනුරාධා හේරත් සඳුනි ගමාරච්චි වාර්තා කරනවා. ගබ්සාව නීතිගත කිරීමට අදාළ යෝජනා කාන්තා පාර්ශවයෙන් ලබා දුන්නොත් ඊට අදාළ සංශෝධන කළ හැකි බව අධිකරණ මැති ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා ඊයේ සඳහන් කළා. දූෂණයට ලක් වූ කතක් ළමෙක් හදාගන්නේ වෛරයෙන් කියන අදහසත් ඔහු ඉදිරිපත් කරනවා. ඊළඟට ලයිට් කැපිල්ලට එනවා. ලයිට් කැපිල්ල අද ඉඳලා පැය 3:45ට පැය 3 කාලයකට සීමා වෙනවා කියලා වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ලයිට් කැපිල්ල පැය 3 විනාඩි 45ට බහි. මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා උපදෙස් දෙනවා විකල්ප ක්‍රම මගින් විදුලිය කප්පාදුව අවම කිරීමට පියවර ගන්න කියලා. බැසිල් කැබිනට් හමුවේදී කියයි කියලා වාර්තා කරන්නේ අද දිවයින පුවත්පත. තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොපමාව ලබා දීලා අඛණ්ඩ විදුලි සැපයීමක් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව පියවර ගන්න ලෙස බලශක්ති අමාත්‍යවරයට එමෙන්න විදුලි බල අමාත්‍යවරයට උපදෙස් දුන්නා කියලා සඳහන් කරනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතෙන් තමයි මේ වාර්තාව උපුටගන්නේ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා උපදෙස් දෙනවා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ අනුව විදුලිය කප්පාදුව නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තියෙන නිසා විකල්ප ක්‍රම මගින් විදුලිය කපා හැරීම අවම කිරීමට පියවර ගත යුතු බව මුදල් ඇමතිවරයා හිදී පෙන්වා දීලා තිනවා. විදුලිය සැපීම ප්‍රමුඛතාවය ලෙස සලකා කටයුතු කළ යුතු බවද ඇමතිතුමා මෙහිදී සඳහන් කළා කියලා අද වාර්තා කරනවා දිවයින පුවත්පත. විකල්ප ක්‍රම මගින් විදුලිය කප්පාදුව අවම කිරීමට පුළුවන් තරම් පියවර ගන්න ඕනේ. ඒ අතරේ තවත් රට කැළඹෙන පුවතක් ගැන වාර්තා කරනවා. අසත්‍ය පුවත්වලට රැවටෙන්න එපා, මත්පැන් හිඟ වෙන්නේ නැහැ. සුරාබදු කොමසාරිස් උපුටා දක්වමින් අද චාමර අමරසූරියයි මව්බිම පුවත්පතට මේ පුවත වාර්තා කර සිටින්නේ අසත්‍ය පුවත්වලට රැවටෙන්න එපා, මත්පැන් හිඟ වෙන්නේ නැහැ කියලා චාමර අමරසූරියගේ මේ වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පත. ඒ අනුව ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීමෙන් හේතු කොටගෙන ලබන 22 වෙනිදා සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යයන්හි පළවන සාවද්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කරන්න එපා, ඒක පිළිගන්න එපා කියලා සුරාබදු කොමසාරිස් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ භාර කපිල කුමාරසිංහ පවත්වනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අරක්කු ඇතුළු දේශීය මත්පැන් මෙතන සුරාබදු බලපත්‍ර මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවෙන තුල ක්‍රියාත්මක වෙනවා. ඒවට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳ පොළතින් ලබා ගැනීමට හැකියාව මේ දක්වා පවතින බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ. හාස්‍යයට කරුණු කියන්නේ ඊට පස්සේ අපි වාර්තා කරන්නේ ඖෂධ පිළිබඳව. මත්පැන් පිළිබඳව තමයි සමාජ මාධ්‍යවල වැඩි අවධානය යොමු තිබුණේ. ඖෂධ වලට ඩොලර් මිලියන 132ක් වෙන් කළා කියලා සඳුනි ගමාරච්චි සහ අනුරාධා හේරත් අද වාර්තා කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මහතා කරන ප්‍රකාශය. ඖෂධ සඳහා වියදම් කරපු මුදල පිළිබඳවයි මේ සඳහන් කර සිටින්නේ අද මව්බිම් පුවත්පත. මේ වසරේ ඊළඟ කාර්තු දෙකට අවශ්‍ය ඖෂධ සඳහා ඩොලර් මිලියන 132ක් වෙන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කැල්ල මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ වගේම මේ වෙනකොට දේශීය පැරසිටමෝල් නිෂ්පාදනය 30%කින් වැඩි කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉදිරියේදී පැරසිටමෝල් ඖෂධයේ යම් හිඟයක් ඇති වුවහොත් ඊට හේතු වන්නේ ණයවර ලිපි නිකුත් කිරීම පිළිබඳ ගැටලුව. LC ඕපන් කිරීම පිළිබඳ තියෙන ගැටලුව කියලායි සඳහන් කර සිටින්නේ. ඒ වගේම විදුලිය කප්පාදුවේදී රෝහල් වලට දැනෙන යම් බලපෑමක් නොවුනත් ඉදිරියේදී ආරෝග්‍ය ශාලාවලට විදුලිය ලබා දීමේදී යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් ඊට විසඳුම් ලෙස ආරෝග්‍ය ශාලාවල ඇති ජෙනරේටර් නඩත්තු කිරීමට වෙනම කණ්ඩායමක් යොදවා ඇතැයිද සඳහන් කර සිටියා ඊයේ පාර්ලිමේන්තුවේදී. මේ අතරේ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරය අත්හරයි කියන පුවත වාර්තා කරනවා අද පුවත්පත. නවෝදයා පවනි අද පුවත්පතට වාර්තා කරන්නේ ගෝඨාභය ජනාධිපති ධුරයට පත් කිරීමට කැප වූයේ ඔහුගේ පෞරුෂය නායකත්වය ගැන දැඩි විශ්වාසයෙන්වත් අවාසනාවකට ජනාධිපතිගෙන් පෙරණි ඊට බොහෝ සෙයින් වෙනස් නායකත්ව භාවිතයක් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කළ ප්‍රකාශය අද පුවත්පත වාර්තා කරද්දී විමල් උදේ ඊයේ මැති සභාවට ඇවිත් නැහැ. අනුරාධා හේරත් සඳුනි ගමාරච්චි මව්බිමට වාර්තා කරනවා විමල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් කියලා තවදුරටත් මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අතරේ අරුණ පුවත්පතට යනවා. අරුණ පුවත්පත සඳහන් කරන කාරණාවක් තියෙනවා.
ඒ තමයි මන්නාරමේ ක්‍රිස්තියානිකරණයෙන් හින්දුන්ට වන හානිය ගැන කාඩිනල් හිමි නිහඬයි. ජිනීවා යාම විහිළුවක් කියලා යාපනයේ මිත්‍රෝ සංගමය කරන ප්‍රකාශය නිරෝෂා වාසල වාර්තා කරනවා. වසර 400ක් පුරාවට හින්දු මැතිපතුන් වන්දනාමාන කරන මන්නාරමේ පිහිටි තිරකේරීශ්වරම් කෝවිල තාප්‍ය බිඳ දාලා ක්‍රිස්තියානි භක්තිකයන් සහ ක්‍රිස්තියානු දේශපාලනඥයන් විසින් සිදු කරන ආක්‍රමණය දැකදකත් හින්දුන්ගේ අයිති වෙනුවෙන් කතා නොකළ කාදිනල් හිමියන් මානවිකම් කොමිසමට ගොස් පාස්කු ප්‍රහාරය වෙනුවෙන් සාධාරණ කිරීම විහිළුවට කරුණක් යයි යාපනයේ මිත්‍රෝ සංගමේ සභාපති ආචාර්ය සිදම්බරම් මෝහන් පවසයි කියලා අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඒ වගේම අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට 3/2 ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීරණය මැති සභයට දැනුම් දීලා තිනවා. කතානායකවරයා වෙත දැනුම් දීලා තිනවා. කතානායකවරයා ඒකීය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලා නිලන්ත මදුරාවල සහ චාමරපල්ල ගෙදර වාර්තා කරනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති අනුමත කරගන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 ඕන කියලා තමයි ඒ පුවත මගින් අනාවරණ කරන්නේ. ඊළඟට මද්රසා පාසල් 1383ක් ලියාපදිංචි කළා නැහැ කියන පොත දිනමිනි පුවත්පත වාර්තා කරනවා. ධනුෂ්ක ගොඩකුමරයි වාර්තා කරන්නේ රට පුරා ක්‍රියාත්මක වන මද්‍රසා පාසල් 1700කට ආසන්න ප්‍රමාණය අතුරින් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ පාසල් 317ක් විතරයි කියලා තමයි විගණන වාර්තාව හෙළි කරන්නේ. ඒ අනුව අන්තවාදය පතුරවන්න මේවා ඉවහල් වෙයිද කියන ප්‍රශ්නය සමාජය තුළ කතාබහට ලක් වෙනවා. අන්තවාදයට එරිවෙච්ච මාවනල්ලේ තස්ලීම් අද ඉන්න දුක් කන්දරා ගොඩක කියලා වාර්තා කර සිටින්නේ මේ ලිපිය මගින් අරුණ පුවත්පත. වෙඩිපහරින් හිස් කබලට සිදු වූ හානියෙන් සිරුර එක පැත්තක් පණ නැහැ. දරු තිදෙනා හා බිරිඳ සමග ජීවත් වෙන්නේ ලක්ෂ 15 ඉස්සර තැන්පතු පොලියෙන් ප්‍රතිකාරය සඳහා රජයෙන් සහනයක් ඉල්ලයි කියලා අද අරුණ පුවත්පත තවදුරටත් මේ පිළිබඳව වාර්තා කර සිටිනවා. අරුණ පුවත්පතේ වාර්තාව සමන්ත විජයබණ්ඩාර මාවනල්ලේ ඉඳලායි කරන්නේ. අන්තවාදීන්ගේ වෙඩිඋණ්ඩයට ගොදුරු වී මාර්තු 9 වෙනිදාට අවුරුදු 3ක් ගත වෙනවා. මාවනල්ලේ තස්ලීම් මේ වෙනකොට පොලිස් ආරක්ෂාව යටතේ මාවනල්ලේ තමන්ගේ නිවසේ කාලය ගත කරනවා. හැබැයි ඔහු කියන්නේ තමන් ආර්ථික අපහසුතාව රැසකට මුහුණ දෙනවා කියලා. දරු තිදෙනා සහ බිරිඳ සමග ජීවත් වෙන්නේ ලක්ෂ 15 ස්ථිර තැන්පතු පොලියෙන් කියලායි සඳහන් කරන්නේ. පාස්කු ඉරිදින ප්‍රහාරයට දවස් 45කට කලින් සහරාන්ගේ කාලයේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වන්නේ තමන්ගේ නිවසේ නිදිහානි ඉඳිද්දි තස්ලීම්. අද ඔහු ඉන්නේ දුක් කඳුරු ගොඩක කියලායි වාර්තා කර සිටින්නේ මේ අරුණ පුවත්පත. අරුණ පුවත්පතේ මේ වාර්තාවෙන් පස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා කියලා ඉන්දියාව කරන ප්‍රකාශය උපුටා දක්වනවා. අද දිනමින පුවත්පත තමයි මේ වාර්තාව ගෙන එන්නේ. ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඉන්දියාව කරන ප්‍රකාශය ඉන්දියා විදේශ ඇමති බැසිල්ට කියයි කියලා අද මේ ප්‍රකාශය වාර්තා කරන්නේ මහින්ද අලුත්ගෙදර. ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියන් ජයශංකර මහත්මයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග පෙරේදා දුරකථන සංවාදයක නිරත වෙමින් ප්‍රකාශ කළේයි ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ විතරක් නෙවෙයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා මේ මාස මැදදී ඉන්දියාවට යනවා කියලා තවදුරටත් අද ලංකාදීප පුවත්පතත් වාර්තා කර සිටිනවා. ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා මේ මාස දෙවන භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. හැකි හැම ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දියා විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා මේ දුරකථන සාකච්ඡාවේදී. හදිස්සි විදුලිය මිලදී ගැනීම මේ දවස්වල ලොකු මාතෘකාවක්. කොයිතරම් හදිස්සියක්ද කාටද ඒ හදිස්සිය තියෙන්නේ කියන එකත් අනාවරණ වෙමින් පවතිනවා. හදිස්සි විදුලි මිලදී ගැනීම ගැන ඉදිරියේදී සලකා බලනවා කියලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති වරයා කරන ප්‍රකාශය අද දිනමිනි පුවත්පත වාර්තා කරනවා. විදුලි ඉංජිනේරුවන්ට ඉක්මනටම අවශ්‍යයි හදිස්සි විදුලි මිලදී ගැනීම කරන්න. හැබැයි ඒක ගැන ඉස්සරහට කල්පනා කරනව බලනවා කියලයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහත්තයා කියන්නේ. පී.කේ බණ්ඩාරයි අද දිනමිනි පුවත්පතට මේක වාර්තා කරන්නේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ අක්‍රීය වී ඇති බලාගාර සහ පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර 400ක් යලි සක්‍රිය තත්ත්වයට පැත්වීමෙන් පස්සේ හදිසි විදුලි මිලදී ගැනීමක් අවශ්‍යද නැද්ද කියන එක සොයා බලනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඩීසල් තොග ලැබෙමින් පවතීමත් එක්කම ඒ වගේම අර අක්‍රියව තිබිච්ච විදුලි බලාගාර උදාහරණයකට ගත්තාම තුල්හිරිය මෙගාවොට් 25ක් ওই විදිහට අක්‍රියව පැවතිච්ච විදුලි බලාගාර දැන් ජාතික පද්ධතියට එකතු වෙලා තියෙනවා. ඒකත් එක්කම හදිස්සි විදුලි මිලදී ගැනීමක් අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරනවා කියලා තමයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ. ඒ අතරේ විදුලිය බලශක්තිය ගැන කිව්වයින් පස්සේ රුසියාවෙන් තෙල් මිලදී නොගන්න ඇමරිකාව තීරණය කළා තියෙනවා. මේ බලශක්ති ගැටුම කොයි පැත්තට යයිද? අපිට විදේශ පුවත් අතර වාර්තා කරන්න පුළුවන්. ඒ පුවත් පිළිබඳව අද විදේශ පුවත් උපුටා දක්වන්න කැමති රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව. ඒ අනුව අපිට
බලපාන තැනකින්ම පටන් ගත්තොත් යුරෝපය තෙල් නොගත්තොත් ගෑස් සැපීමත් හිටවන්න සිදුවෙනවා කියලා රුසියාවෙන් දැඩි තර්ජන එල්ල කරලා තියෙනවා. මංජුලා විජේරත්න අද අරුණ පුවත්පතට වාර්තා කරනවා මේ වාර්තාව බටහිර ජාතීන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම තහනම් කළහොත් ජර්මනියට ගෑස් ලබා දෙන ප්‍රධාන නල මාර්ග වසා දමන බව රුසියා බලධාරීන් ප්‍රකාශ කරනවා. එවැනි පියවරක් අනුගමනය කිරීම හේතුවෙන් විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රුසියාවේ ඇලෙක්සැන්ඩර් නොවැක් පෙන්වා දෙනවා. ඒ වගේම තෙල් මිල දෙගුණ වෙමින් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 300 දක්වා ඉහළ යා හැකියයිද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ඇමරිකාව සහ ඇමරිකාවට මිත්‍ර පාක්ෂික රටවල් සැලසුම් කරමින් සිටින බව තවදුරටත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. හැබැයි එහෙමුණත් ජර්මන් සහ නෙදර්ලන්ත බලධාරීන් මේ සැලැස්ම පසුගිය සතියේදී ප්‍රතික්ෂේප කළා. පසුගිය සඳුදා ප්‍රතික්ෂේප කළා. මොකද යුරෝපා සංගමයට අවශ්‍ය ගෑස් වලින් 40% සහ තෙල් වලින් 30% මිලදී ගන්නේ රුසියාවෙන්. රුසියාවෙන් කෙරෙන ගෑස් සහ තෙල් සැපීම අඩාල වුණොත් ගෑස් සහ තෙල් එපමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට ආදේශකයන් සොයා ගැනීමත් පහසු නෙවෙයි කියලා තමයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. ඒ අතරේ රුසියානු ජනාධිපතිවරයා දිගටම කියන කතාව. රුසියාන්ව යුද්ධ නතර කරන්න ලෑසි. හැබැයි යුක්‍රේනය ඉස්සෙල්ල තමන්ගේ ආයුධ බිම තියලා යුක්‍රේනය යුද්ධ නතර කරන්න. යුක්‍රේන හමුදා මෙහෙයුම් නතර කළොත් අපිත් නතර කරනවා කියලා ඒ කතාව වාර්තා කරනවා කීර්ති වර්ණකුළු සූරිය සංස්කරණය කරන විදේශ අතිරේකය අද දිවයින පුවත්පත යුක්‍රේන ආක්‍රමණය නතර කිරීමට පුටින්ගෙන් කොන්දේසි දානවා. ඒ අනුව ක්‍රීමියාව අයත් වෙන්නේ රුසියාවට. ඩොනෙටෙක්ස් සහ ලුගාන්ස් කියන ප්‍රාන්ත ස්වාධීන රටවල් බවට පිළිගන්නවා නම් ඕනම අවස්ථාවක යුක්‍රේන ආක්‍රමණය නතර කරන බව රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් කියනවා. ඒ වගේම යුක්‍රේනය වහාම තමන්ගේ හමුදා මෙහෙයුම් නතර කළ යුතු බවටත් ඔහු සඳහන් කරනවා. අනිත් කාරණාව තමයි නේටෝ සංවිධානයට බඳින්න බෑ යුක්‍රේනයට. යුක්‍රේනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළොත් යුක්‍රේනයට නේටෝ සංවිධානයට බැඳෙන්න බෑ. ඒ නිසා රුසියාව කියනවා ආණ්ඩු ක්‍රමවැස්සා වෙනස් කළා යුක්‍රේනයේ නේටෝවට බැඳෙන එක වළක්වන්න කියලා. රුසියාව මේ ඉල්ලීම ගැන යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසන්නේ ඒ සියලුම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා කියලා. මේ අතර රුසියාවේ 41 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව් යුක්‍රේනයේදී කාර්කිව් නගරයේදී අසල සිදු වූ යුද මෙහෙයුමකදී මරමුවටපත් වුණා කියලා වාර්තා කරන ඔහු තමයි චෙච්නියානු යුද්ධයත් රුසියාව වෙනුවෙන් මෙහෙයුවේ. කොහොමුණත් මේ මියයාම සම්බන්ධයෙන් මේ මරණය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් තවම මොනවත් කියලා නැහැ. මේ පසුබිම මැද යුක්‍රේන දේශීය සීමාව අසල රහසිගත ගුවන් යානා අංගණය සෑම දිනකම ගුවන් යානා 17ක් මගින් අවි සැපයනවා කියලා රුසියානු බලධාරීන් සඳහන් කරනවා. ඒ කියන්නේ යුක්‍රේනයට කවුරු හරි අවි ගෙනල්ලා දෙනවා. මොකද යුක්‍රේන දේශීය සීමාවේ තියෙන රහසිගත ගුවන් යානා අංගණයට හැම දවසකම ගුවන් යානා 17ක් මගින් අවි සැපයනවා කියලා කීර්ති වර්ණකුළුසුරු ඉපට දක්වනවා මේ රුසියානු බලධාරීන් කරන ප්‍රකාශය. වගේම රුසියානු ප්‍රකෝටිපතියන් 10 දෙනෙකුගේ වත්කම් පසුපස හඹා යාම වෙනත ඒවට සම්බාධක පනවන්න යුරෝපීය රාජ්‍යයන් තීරණය කළා. හැබැයි ඒක රුසියානු රාජ්‍ය නායකත්වයේ රුසියාව නිකන් පයිසකට ගණන් ගත්තේ නැහැ කියලත් වාර්තා වෙනවා. ඒ වගේම රුසියානු රජය තමන්ට සතුරු රටවල් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මොනවද? අපි ඊයේත් කිව්වා ඇමරිකා එක්සත් ජනපද යුරෝපා සංගමය යුක්‍රේනය මොන්ටිනීග්‍රෝව ස්විට්සර්ලන්තය ඇල්බේනියාව නෝර්වේ මේ වගේ රටවල් ගණනාවක්. දැන් මේ විදිහට ලෝක ඉතිහාසයේ පළමු වරට තමයි බලවත් රටක් තමන්ට සතුරු රටවල් නම් කළේ කියලා කීර්ති වර්ණකුළුසූරිය සඳහන් කරනවා. දැන් එකක් යුක්‍රේනය ආක්‍රමණය කරනවා. මීට කලින් ක්‍රිමියාවට එහෙම ආක්‍රමණය කළා. මේ විදිහට ජෝර්ජියාව ආක්‍රමණය කළා පුටින්ගේ නායකත්වයට යටතේ රුසියාව. ඊට පස්සේ යම් විදියකින් මේ යුක්‍රේන ආක්‍රමණයෙන් පස්සේ කිව් අගනුවර අත්පත් කර ගැනීමත් එක්ක සැලසුමානුව අත්පත් කර ගැනීමත් එක්ක අර නම් ලයිස්තුවේ තර්ජනාත්මක නම් විදියට ප්‍රකාශයට පත් කරපු රතු ලයිස්ව රුසියාව ප්‍රකාශයට පත් කළා. එක්කෝ ඒ රටවල් ආක්‍රමණය කරන්න මෙනත ඒවා අවනත කරගන්න උත්සාහයක් ඇතිවේවි. එහෙම උත්සාහ කරාවි කියලා ජාත්‍යන්තර දේශපාලනය කතා වෙනවා. එයින් රුසියාව අපේක්ෂා කරනවා නැවතවතාවක් කර කලින් තිබිච්ච සෝවියට් දේශයේ බලය තහවුරු කරගන්න. සෝවියට් භූමි ප්‍රමාණයම තහවුරු කරගන්න කියලා. ඒත් එක්කම ලෝකෙ දැන් කතා බහ ඇතිවෙමින් යනවා. අවුරුදු 500ක් ධනවාදය යහතින් ජීවත් වුණා. කොරෝනා අර්බුදයත් එක්කම දැක්කා ධනවාදය කොයිතරම් දුරට අකාර්යක්ෂමද වෙනතන් ධනවාදය බැහැරිලාද කියන එක. ඒ අවුරුදු 500 කතන්දරේ පරිච්ඡේදය ඉවර වෙලා
රුසියාව සෝවියට් සංගමය පරිණි සෝවියට් සංගමය සිහිපත් කරමින් නැවත වතාවක් ලෝකය වෙනස් තැනකට ගෙන යයිද කියන එක පිළිබඳව. ඒ කියන්නේ ලෝකයේ ආර්ථික ක්‍රමය වෙනස් වෙයි, සමාජ ක්‍රමය වෙනස් වෙයි, දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න මේ රුසියාවේ ක්‍රියාකාරීත්වය හේතු වෙයි කියලා සමාජයේ කතා, විශේෂයෙන්ම අන්තර්ජාතික දේශපාලනේ කතා වෙනවා. ඒ වගේම මේ රුසියානු මෙහෙයුමින් සෙබළු දසදහසක් මරුමට පත් වෙලා කියලා තමයි රුසියාව කියන්නේ. යුක්‍රේනය කියන්නේ. රුසියානු සෙබළුන් 10000ක් යුද්ධ නිසා මැරිලා කියලා යුක්‍රේනය කියනවා. හැබැයි රුසියාව කියනවා 500යි මැරිලා තියෙන්නේ කියලා. ඒ වගේම දැන් මෙතෙන්දි පේන කාරණාව තමයි ලෝකයේ ජනමාධ්‍යවල බලය සමස්තයක් විදිහට අත්පත් කරගෙන තියෙන්නේ ඇමරිකානු නැත්නම් බටහිරිතවාදී රාජ්‍යයන්. ඒ කියන්නේ ලෝකේ ජනමාධ්‍යවල වැඩි අයිතිය තියෙන්නේ යුක්‍රේනයට පක්ෂපාත රුසියාවට එරෙහි ප්‍රාග්ධනයට. ඒ නිසා තොරතුරු බොහෝ විට ගලාගෙනීමේදී අඩුපාඩුකම් පවතිනවා. දැන් විවිධ සම්බාධක පනවන්න තීරණය කළා රුසියාවට එරෙහිව. ඒකට එක උත්තරයක් තමයි ඔවුන් කියනවා හරි තෙල් ගන්නේ නැත්නම් අපි බලශක්තිය දෙන එකත් නතර කරනවා කියලා. එහෙමනොත් ඒක යුරෝපීය රටවල් ගණනාවකට බලපෑමක් ඇති කරයි. අනිත් පැත්තෙන් කියනවා අපි එහෙමනම් අපිට ණය වෙච්ච රටවල් වල එහෙම නැත්නම් අපේ ණයකාරයන්ට ගෙවන්න වෙන්නෙත් රූබල් වලින් තමයි. මෙහෙම ගත්තම රුසියාවට තමන්ගේ අතේ තාම තුරුම්පු ගණනාවක් තියෙනවා පාවිච්චි නොකරපු. හිමමත ගිනි ජනිත කළ රුසියා යුක්‍රේන යුද්ධ ගැටුම ගැන තෙවන සාමසාකච්ඡාත් අසාර්ථක වෙයි කියලා වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. බෙලරුසි පැවති රුසියා යුක්‍රේන තුන්වන වටේ සාමසාකච්ඡාත් අසාර්ථකවත් යුද්ධ ගැටුම් වලට මැදි වී සිටින ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කරන මානුෂීය කොරිඩෝව ක්‍රියාත්මක කරන බවට යුක්‍රේන පාර්ශවය සහ රුසියාව මේ දෙගොල්ලෝ එකතු වෙලා එකගතාවට ඇවිල්ලා තියෙනවා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කරන්න කියලා අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. දැන් එහෙම යුද්ධය පිළිබඳව සහ පුටින් පිළිබඳව කතා කළාම රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් පිළිබඳව හොයාගෙන යද්දී රුසියාව ත්‍රයිමාසික සංගරාවේ හරි කදිම පුවතක් පළ වුණා ව්ලාඩිමිර්ගේ උපන්දිනය කියන සිරස්සලෙන්. ඒ අනුව ව්ලාඩිමිර් පුටින් කියන මේ නායකයා ඔහු හරි වෙනස් පුද්ගලයෙක්. ඔහුගේ විනෝදාංශ අතර පොතපත කියවීම තමයි මූලික තැනේ තියෙන්නේ. රුසියානු ජනාධිපතිතුමා පොතක් කියවන්න බොහෝ කැමැත්තක් දක්වනවා. ඔහුට විවිධ පොත් රාශියක් ඇතුළත් පෞද්ගලික පුස්තකාලයක් තියෙනවා. ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය පොත ඔහුගේ ප්‍රියතම පොත් අතරින් එකක්. දැන් අනිත් පැත්තෙන් ගත්තාම ඔහු කැමති පොත් ගණනාවක් ගැන කියද්දි ඔය අපිත් සිංහලෙන් කියවලා තියෙන පුංචි රවුම් පනිස්කඩිය කියන ඒ පොතටත් ඔහු හරි කැමතියි කියලා කියනවා. ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය තමයි වැඩිපුරම කැමති පොත රුසියානු ජනාධිපතිවරයා කියලා අද රුසියාව සංගරාවෙන් උපුටාගත්ත මේ ලිපිය නිකන් මතක් කළේ. එතකොට මේ යුද්ධ කරන මිනිස්සයා කැමතිම පොත ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය. ඒක අතිශය දීර්ඝ නවකතාවක්. පොත් 4ක් විතර තියෙනවා. පරිච්ඡේද 300 ගාණක් තියෙනවා. ඊළඟට චරිත මේ නවකතාවේ 500ක් විතර ඉන්නවා. මෙතරම් විශාල කෘතියක්. ඒක තමයි ඔහුගේ ප්‍රියතම කෘතිය බවට පත් වෙන්නේ. ක්‍රිමියාව ආක්‍රමණය කළපු, එහෙම නැත්නම් ජෝර්ජියාව ආක්‍රමණය කරපු, දැන් යුක්‍රේනය ආක්‍රමණය කරන මේ නායකයාගේ කැමැතිම පොත යුද්ධය හා සාමය. ඒක කතාව කිව්වන් පස්සේ අපේ නිෂ්පාදක අපේ ඉන්දික මතක් කරපු කාරණාවක් තමයි නැපෝලියන් බොනපාට්. ඔහුත් මොකද කරන්නේ? ඔහු ජංගම පුස්තකාලයක් හැම විටම යුද බිමට අරගෙන යනවා. අශ්වයෙක්ගේ පිටේ ජංගම පුස්තකාලයක් අරගෙන යනවා. යුද්ධයේ ලැබෙන විරාමයේදී ඔහු පොතක් කියවන එක විනෝදාංශය බවට පත් කරගත්තා කියලා කියනවා. අපි රුසියාව සංග්‍රාවෙන් තමයි ප්‍රංශ විප්ලවයේ කාලේ නැපොලියන් බොනපාට්ගේ හැසිරීම ඔහුගේ චර්යාව ගැන අපි කිව්වේ. ඊළඟට අපි යනවා ලංකාවේ තත්ත්වය ගැන කිව්වන් පස්සේ දැන් අපිට එන්නත් මාත්‍රා 3ම ලබා ගන්න ඒකේ ආරක්ෂාව කොයිතරම්ද කියන එක පේනවා. ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්තු 27 සිට තමයි යලිත් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්දියාවේ සැලසුම් කළ වාණිජ්‍ය ගුවන් ගමන් ලබන මාර්තු 27 වනදා සිට යලි සුපුරුදු පරිදි ආරම්භ කරන බව එරට බලධාරීන් පවසනවා. COVID-19 වසංගතය හේතුවෙන් වසර 2කට ආසන්න කාලයක් මේ ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවලා තිබුණා. මේ සම්බන්ධයෙන් අදහසක් වා ඇති ඉන්දියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෝ පුරා සිදුවීම් පවතින එන්නත්කරණයේ ආවරණය ඉහළ යාමත් අනිකුත් ගුවන් සමාගම් සමග කරන ද උපදේශනයන් එන කාරණා මුල් කරගනිමින් තමයි අවුරුදු 2කට පස්සේ ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්තු 27 සිට යලි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔය සමාජ මාධ්‍ය වලින් ලොකු තර්ක කරන උදවියට කල්පනා කරලා බලන්න
කොරෝනාව සංගතය ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවට කොයිතරම් මරු පහරක් වුණාද කියලා ඒ දවස්වල ප්‍රවෘත්ති මතක ඇති. ඒ වගේම ඔමික්‍රෝන් ප්‍රභේදය වුණත් සැර බාල වුණත් කොයිතරම් දැඩි ප්‍රතිරීමක් තිබුණද? ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් අවුරුදු 2කට පස්සේ මේ මාර්තු 27 පටන් ගන්න. හැබැයි අපි වාණිජ ගුවන් ගමන් මාස 2කට වැඩි කාලයක් මිසක් ඉන් එහා ක්‍රියාත්මක නොවී තිබුණේ නැහැ. ඒවා ක්‍රියාත්මකයි සංචාරක වෙනවා. එහෙනම් ඒ ගැටලුව කළමනාකරණය කරගත්තා නේද කියලා මුලින් කල්පනා කරලා බලන්න වෙනවා. මේ අතරේ මිලියන 16000ක් වැය කළ නව දුම්රිය මැදිරි 120ක් ගෙනල්ලා ඒ 120ම අවුට්. දහවනින් ඉවත් කරයි. එෆ් අස්ලම් වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට මේ පුවත වාර්තා කරන්නේ අස්ලම්. ඒ අනුව අද අරුණ පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වන කාරණාවක් මේ දුම්රිය මැදිරි එකිනෙක සම්බන්ධ කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් නව දුම්රිය මැදිරි 120ක් දහවනින් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර අරගෙන තිබෙනවා. මේ දුම්රිය මැදිරි ආනයනය කරලා තියෙන ඉන්දියාවෙන් ආනයනය කරපු M11 වර්ගයේ එන්ජින් 7ක් මේ වනට දහවනින් ඉවත් කරලා තියෙනවා. මේ දහවනින් ඉවත් කරලා තියෙන M11 වර්ගයේ එන්ජින් එක ඈඳලා ධාවනය කරන්න තමයි මේ මැදිරි 120 ගෙනල්ලා තියෙන්නේ කියලා දුම්රිය එන්ජින් රියදුරු සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ උපුටා දක්වමින් එෆ් අස්ලම් වාර්තා කරනවා. පහුගිය යහපාලන සමයේදී රුපියල් මිලියන 16000ක් ඉක්ම මුදලක් වැය කරමින් මේ මැදිරි ගෙන්වලා තියෙන්නේ. මීට පෙර ආතුව ඉන්දියාව විසිට ගෙන්වන ලද M11 පන්තියේ එන්ජින් 10ක් එක්කර ධාවනය කරන්න. හැබැයි දැන් ඒ M11 එන්ජින් 7ක් මේ වෙනකොට ධාවනය කරන්නේ නැහැ. මොකද මේ එන්ජින් අධික බරක් සහිත ඒවා. ඒ නිසා ඒවා දුවන්නත් අමාරුවෙන් අපේ පාරවල කියලා සඳහන් කර සිටින්නේ. මිලියන 16ක් වැය කළා නව දුම්රිය මැදිරි 120ක් ධාවනෙන් ඉවත් කළා තියෙනවා ගෙනාපු ඒවා. මෙවට ණය තවම ගෙවනවා. කෝටි 17ක විනිමය වංචාවට ලාංකිකයා මලාවි උසාවියට කියලා නයන තරංග ගමගේ වාර්තා කරනවා. අද යනුව මලාවි ක්වාචා මුදල් ඒකක මිලියන 500කට වැඩි මුදලක් රුපියල් මිලියන 175කට වැඩි බරපතල මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් මලාවි මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවා. ඔහු සහ චීන ජාතිකයන් තිදෙනෙකුට මේ චෝදනා එල්ල වුණා කියලා වාර්තා කරන්නේ. කෝටියක ඇන්තෝරියම් පැල ගුවන් තොටින් කටුනායකට ගෙනෙද්දී ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක්ක දැලේ පැල 400ක් විතර තිබුණලු ඔවුන්ගේ ගමන් මළුවල. අපි මීට කලිනුත් වාර්තා කළා. ඒ තමයි සමාජ මාධ්‍ය මගින් බිස්නස් එක යනවා ලංකාවේ ගෙන්නන්න තහනම් කරලා තියෙන වගේම දේශීය ඇන්තූරියම් වගාවටත් තර්ජනයක් වෙන පැල බැංකොක් වලින් ගෙනල්ලා මෙහි අන්තර්ජාලයේ ඇනුම් Facebook වලින් එහෙම මේක මාකට් කරලා විකුණනවා කියලා ඒ ජාවාරමට සම්බන්ධ කෝටියක ඇන්තූරියම් පැල ගුවන් තොටින් කටුනායකට ගෙනත් ව්‍යාපාරිකයන් දෙදෙනා දැලේ. ඊයේ කාන්තා දිනේ දවසේ වෙච්ච ඛේදවාචකයේ වාර්තා කරනවා. ඒ තමයි නුවන් ආර්යවංශ ඇල්ලේ ඉඳලා අශෝක් කුමාර් හාලියල ඉඳලා පෙමට පිටුපෑවා යයි පාසල් නිමවි එන සිසුවිට පොරවෙන් කොටලා සැකකාර තරුණයා පලා ගිහිල්ලා කාන්තා දිනේ සිදුවෙච්ච ඛේදවාචකයේ මතක් කරද්දී සිසුවිය විවාහ කර දෙන්න මීට කලිනුත් ඇයගේ මව්පියන්ට පහර දීලා තියෙනවා කියලා වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. ඊළඟට අලියු කුමාරාද මේ සිද්ධියට අලි රෝෂාන් ඇතුළු 4කට දඩයක් නියම ඌ බව වාර්තා කරන්නේ 12,50,000ක දඩයක් නියම ඌ බව වාර්තා කරනවා අද පුවත්පත. ඊළඟට මී පැල 50,000ක් හිටුවනවා කියලා කිව්වත් පැල 10ක්වත් හිටවලා නෑලු. අපි විවිධ සංඛ්‍යාලේඛන සහ පරිසරය ආරක්ෂා කළ යුතුයි කියලා මහින්ද අමරවීර පරිසර ඇමතුමා විවිධ අවස්ථාවලදී කරනවා ප්‍රකාශය. හරි ලස්සන ප්‍රකාශය. කොහොමුණත් මී පැල 50,000ක් හිටවන බව කිව්වත් පැල 10ක්වත් හිටවල නෑ. නිදර්ශනී වික්‍රමසිංහ වාර්තා කරන්නේ අද පුවත්පතට පරිසර අමාත්‍යාංශය විසින් 2021 අවුරුද්දේ පෙබරවාරි 14 වෙනිදා වීරවිල්ල වැල්පිටියේදී ක්‍රියාත්මක කරන ලද මී පැන 50,000ක් රෝපණය කිරීමේ වැඩසටහනට මෙතෙක් රෝපණය කරලා තියෙන්නේ මී පැල 10කටත් වඩා අඩු සංඛ්‍යාවක් විතරයි කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා. ගස් ගැන කිව්වන් පස්සේ ලෝකයේ අලුත් සාහිත්‍ය ප්‍රවණතාවක් නැත්නම් අලුත් සාහිත්‍ය ශානරයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ තමයි පරිසරය පාදක කරගෙන සමකාලීන නවකතාවට තුන්වන නාට්‍යානුසාරී ගැටුමක් අමතක වෙලා කියලා ඇමරිකාවේ ලේඛක රිචඩ් පවර්ස් කරන ප්‍රකාශයක් මේ අද සංස්කරණය කරනවා. එහෙම නැත්නම් පරිවර්තනය කරනවා සිංහලට රශ්මික මණ්ඩාවල. සාහිත්‍ය තුළ පාරිසරික දෘෂ්ටි කෝණයෙන් විචාරය කිරීම මෑත කාලේම බොහෝ වේගින් වර්ධනය වෙච්ච මාතෘකාවක්. විශේෂයෙන්ම වර්තමානයේ වන විට ඉකොලොජිකල් එහෙම නැත්නම් පරිසරවේදී නූතන නවකතා යනුවෙන් වෙනම ශානරයක් ලෝකේ වර්ධනය වෙනවා. රිචඩ් පවර්ස් නම් ඇමරිකානු ජාතික ලේඛකයා විසින් ලියන ලද 2018 වසරේ නිකුත් වූ The ඕවර්ස්ටෝරි කියන නවකතාව මෑත කාලේම ලොව ලියවුණු ප්‍රබලතම පරිසර සංවේදී නවකතාවක් බව විචාරකයෝ හඳුන්වනවා. මී පැල 50,000ක් හිටවන්න ගිහිල්ලා පැල 10යි තාම හිටවල තියෙන කියන පුවතත් එක්කම මේ පරිසරය එහෙම නැත්නම් ඉකොලොජිකල් එහෙම නැත්නම් පරිසරාත්මක
සාහිත්‍යකරණය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ඒ ලිපිය ගැන අපි උපුටා දැක්වීමක් කළා. ලිපිය කියවලා බලන්න. ඒ අතරේ පරිසරය සාහිත්‍ය එක්ක එකට ඈඳෙන ප්‍රවීණ මාධ්‍යවේදී කපිල කුමාර කාලිංග මකරන්දයට කරන ප්‍රකාශය දිනවින පුවත්පතේ මොහාන් ශ්‍රියන්ත ආර්යවංශ මම කලේ මගහැරණු විදෙස් කවීන් මුණගැස්වීමයි කියන මැයින් වාර්තා කරනවා. ලෝකයේ විවිධ දේශ විවිධත්වය තුළ ලෝකයේ දේශ විවිධත්වය තුළ අපට විවිධ කවි කිවිඳියන් මුණ ගැහෙනවා. ඒ වගේම හඳුනා ගන්න ලැබෙනවා. අද අන්තර්ජාලයෙන් බොහෝ කවි කිවිඳියන්ගේ කවි ප්‍රකාශයට පත් වෙනවා. උදාහරණයක් විදිහට එක්තරා කාලයක යුද භීෂණයත් සමග පැවතුණු ඉරාකය ගත්තොත් ඉරාකයේ සිටි බොහෝ කවීන් අපට අන්තර්ජාලයේදී මුණ ගැහෙනවා. ඒ අතරින් මට හමු වෙනවා විශේෂ කවියෙක් නැත්නම් කිවිඳියක්. ඒ කවි නිර්මාණවල පවතින විශේෂතාව නිසාම ඒ කවි විශේෂයි මම අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් යනකොට හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඒ කවියක් කිවිඳියේ පිළිබඳ විස්තර හමු වෙනවා එතකොට. එතනදී මම අපේ පාඨකයන් වෙනුවෙන් තෝරා ගැනීමක් කරනවා. එහෙම තමයි මේ දේ උනේ කියලා විදෙස් කවි උයන කියන කවි එකතුව විදෙස් කවි එකතුව පිළිබඳව කරන සටහන අද මකරන්දයෙන් උපුටා දක්වමින් මල් වෙඩි එහෙම ගහලා IMF එක සාදරයෙන් පිළිගන්න තමයි කබ්‍රාල් මහත්මයා මේ ලෑස්ති වෙන්නේ කියලා අවන්ත ආටිකල අඳිනවා අද පුවත්පතට කාටූන් එකක්. මල් වෙඩි එහෙම ගහලා ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාදරයෙන් පිළිගනිමු කියලායි කියන්නේ. හැබැයි මල් වෙඩි වගේ පුපුරන්නේ රුපියල නැමැති මල් වෙඩිය විදිහට පුපුරන්නේ අපිව තමයි කියලා තමයි අවන්තර හිතෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට යනවා දිනමින පුවත්පතේ ලොකුගේ කිව්වට තාම ලයිට් කපනවනේ සර්. ඉතින් බං ලයිට් කැපිල්ල ගැන අහන්න ඕනේ පවිත්‍රාගෙන්නේ. අන්ජනක කාටූන් එක දිනමින පුවත්පතේ මෛත්‍රීව විපක්ෂයට ගන්න නම් 10 පාරකට වඩා හිතන්න ඕනේ කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කියනවා. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස් වෙන සර් මොන වුණත් නේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් ඇමති කෙහෙලිය කියනවා මොන අභියෝගාවත් ඖෂධ හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා. එයා ඉතින් ආණ්ඩුවේ ස්ප්‍රිතාලෙන් බෙහෙත් ගන්නේ නැහනේ. ඕකයි තත්ත්වය. දිවයින පුවත්පතේ අනුරාධ හිරිපිටියගේ කවිය. මහ බැංකුවේ ලොක්ක වටයක් කැරකීලා ඩොලරය 230 දක්වා උඩ දාලා ආනයනයේ වියදම ඉන් වැඩි වීලා තෙල් නැව බලා ලත වෙනවා ලොකු ගේලා විතරක් නෙවෙයි අපි වගේ නිකන් පුංචි රාලලත් එහෙම තමයි ලත වෙනවා. විදුර අබේනායක දවසේ පද 4 ගොතනවා මව්බිම් පුවත්පතට. විසඳුම් සොයා විදුලිය අර්බුදයකට අඳුරේ තබයි මගතොට ටික දවසකට විසඳුම් බැසිල් ගෙනි ලොකුගේ නිදන විට අඳුරෙන් මුදනු හැකිවේ විද බිඳුණු රට කල්පනා කරලා බලන්න. කොහොමුණත් අද දුකට පිහිට හිතට සතුට ලෙඩට බේත මේ ඔක්කොම එක ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී ලිය අභිමානී උදෑසන 9:30ට පටන් ගන්නවා ආරාධනා කරනවා. ඒ වගේම රෑ 9:30ට ස්පෙන්සර් චිත්‍රපටිය ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කරනවා ITN එකේ. ඒ ආරාධනා දෙකත් මතක් කරනවා. එන්නතේ තුන්වන මාත්‍රාව විදගත්තේ නැත්නම් ඒක විදගන්න ඒක ආරාධනාවකට වඩා ඒක යුතුයකමක් වගකීමක්. ඔබ සහ ඔබේ ආදරණීයන්